So in this particular case, we'll start from somewhere. Let's say now I want to heal this spot, let's say, and I can reduce the size of the spot. I can change, and then I can use the size is here. Size is here. Maybe I can size a smaller size. Yes. Now it's a bit smaller compared to previous. I'm changing the size of the tool, and then you can select a better place. අර අපි ගන්න එකට වඩා හොඳ තැනක් මෙතන හොයන්න පුළුවන්. මේ හොඳ තැන මොකක්ද කියලා බලලා දැන් උදාහරණයකට මේකෙන් චුට්ටක් උඩට ගත්තොත් මට පුළුවන් මේක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා හරි කන්ට්‍රෝල් බටන් එක ඔබා ගන්න. ඒ මං හිතන්නේ මේ තෙන්ට එන්න ඕන නියම වර්ණය මේක කියලා හිතුවොත් කන්ට්‍රෝල් බටන් එක ක්ලික් කරොත් හරි ඊට පස්සේ මම මේක උඩට ගියොත් පුතාලට පේන්නේ අන්න මේක හීල් වුණා. බොහොම ස්මූත්ලි කරොත් මේක හොයන්න බැරි තරමට කරන්න පුළුවන්. සිමිලර්ලි මම මෙතෙන්ට ඇවිල් අර වගේම ඒ ඒරියා එක අපි සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් බටන් එක ඔබලා ක්ලික් කරලා ඒකත් මෙතන හීල් කරන්න පුළුවන්. මේ විදිහට ගත්තාම හරි අපිට අවශ්‍ය තැන තමයි කන්ට්‍රෝල් එකෙන් ගන්න ඕනේ. එතන තියෙන ටෙක්ස්චර් එක තමයි අපි මේ ගන්න. හීලින්. දැන් ගොඩක් වෙලාවට අපි ඉමේජස් ගත්තාම මොන එක ඩාස් ස්පොට් එකක්වත් නැති වෙන්නේ හේතුව තමයි මේ අපි ග්‍රැෆික්ස් ටූල්ස් වල තියෙන මේ හීල් බ්‍රෂ් එක අපිට හීල් කරන්න පුළුවන්. මේ හරියට අපි ගත්තොත් මේ විදිහට අපිට හීල් එක මූන්ට ඇප්ලයි කරන්න යන්න පුළුවන්. මම කියපුවත් ඒක ටෙක්ස්චර් එක ඉරෙගියුලරිටීස් කියලා කියන්නේ තියෙන වෙනස්කම්. පුතාලට පේනවා ඇති ඒක ක්‍රමයෙන් අඩු වෙනවා. කොහොම පරිස්සමෙන් මේ වැඩේ කරොත් පුතාලට පේන්නේ මේකේ වෙනසක් හොයාගන්න බැරි වෙන තරමට අපිට ඉමේජ් එක හීල් කරගන්න පුළුවන්.
right. අපි ඔරිජිනල් ඉමේජ් එක දැන් බලමු. ඔරිජිනල් ඉමේජ් එකයි මේකයි කොහොමද කියලා. right, let me save it. අපිට මේක export එකේ යමු. file, let me say export. ඒ කියන්නේ අපිට JPG මේ විදිහට යන්න ඕන. අපි හිතමු මේක dark spots 2 කියලා. හරි. හරි. right. okay, export. right, දැන් අපි අර කලින් image එක පොතේ open කරලා බැලුවොත්, let me share you the starting image. Right. So this is the starting image. Now you will see. I will share the whole screen. Right. Now you can see the difference. So here is from how we started and how we end. Right. Make it ගත්තොත් මේ ලොකු spots. ඒ කියන්නේ අපි අර චූටින් කරනව වෙනුවට ලොකු spots වලින් මේක finish කරන්න පුළුවන්. එතකොට අර ගොඩක් patches තිබුණේවා මේ smooth වෙලා යනවා. හරි. ඔය විදිහට. කරන්නට පුළුවන් මේ හදාගෙන යන්න. right. හොඳයි. එහෙනම් මම හිතන්නේ අපි healing tool එක ගැන කතා බහ කළ ඉවරයි. අපි heal tool එක කියන්නේ මොකක්ද කියන එක අපි එහෙනම් කතා කරා. right. right. ඊට පස්සේ blur and sharpen, ඊළඟට dodge and burn. මට ඒ tool දෙක පොඩ්ඩක් පුතාලට කියලා දෙන්න ඕනේ. බලමු එකටත් මට පොඩි image එකක් ඕනේ. මට මිනිත්තුවක් දෙන්න. So in this image, I'm going to use this tool dodge and burn to light and darker areas of an image. අපි අවශ්‍ය කොටස් සුදු කරන්න සහ අලු කරන්න තමයි මේක පාවිච්චි කරන්න යන්නේ. මම මේ තව image එක ටිකක් කිට්ටු කරලා ගන්නවා. මේකේ ප්‍රමාණය මම කුඩා කරන පොතේ මොකද මට ඕනේ මේ යට තියෙන shadow ගතිය අඩු කරන්න. හරි. මට හිතෙනවා තව චුට්ටක් ඔන්න මේ ගානට අඩු කරා. දැන් මේක මේ නිකන් ගියොත් පුතාලට පේනවා මේ හරි ලයිට් වෙනවනේ. අර control set එකේ යන්න. මේ යට තියෙන කොටස අපිට අවශ්‍ය නම් ලයිට් කරන්න පුළුවන්. හරි. මේ තියෙන මේ ඇහැ යට තියෙන කළු ගති අපිට මේකෙන් ඉවත් කරන්න. එහෙම නැත්නම් අඩු කරන්න පුළුවන්. දැන් මේකේ නම් මම මේ තදට කරන නිසා පුතාලට ඇහැ යට පේනවා මේක වයිට් වෙනවයි කියලා. හරි. ඒ ඇත්තටම කියනවනම් මේක තව ටිකක් කරොත් මේ පැත්තට සාපේක්ෂව මේ පැත්ත නම් පැච් මගේ එක හරියට ආවේ නැහැ පුතේ. ඒක එනවා. හරි. අය පාරක් මම මේකේ අයින් කරොත් මම hardness ටිකක් අඩු කරනවා පුතේ. hardness කියලා කියන්නේ මේක soft කරන ටික. හරි. අර ටිකක් ඇහැට නොපෙනෙන ගානට මේක අපි හදා ගන්න ඕනේ. තෝරගන්න එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ.
දල වශයෙන් කලින් තරම් මම හිතනවා දැන් පේන්නේ නැති වෙයි කියලා. මුලින්ම කරපු එක හරි ගිහිල්ලා තිබුණා මම හිතන්නේ. අන්න ඒකයි. උතරට පේලා ඇති මේ ඇහි ගත්තාම මම පොඩ්ඩක් ඒකේ යට ගති මේක ඩොජ් සහ බර්න්. දැන් බර්න් කියලා කියන්නේ අපිට ඩාර්ක් කරන්න ඕන. මේකේ අනිත් පැත්ත. හරි? දැන් ඒක මම හිතන්නේ අපි මේ තියෙන්නේ වයිට් වෙන එක. දැන් ඊළඟට මට ඕනේ මේක ඩාර්ක් කරන්න. මේ වයිට් එක එකෙන් ඩාර්ක් වෙනවා. මේ ඩාර්ක් වෙන්නේ කන්ට්‍රෝල් බටන් එකකින්. පාරක් මම අනිත් පැත්තට ගියොත් දැන් මේක මෙහෙම කරොත් මේ වයිට් වෙනවා. කන්ට්‍රෝල් බටන් එක බාගත්තොත් එතනම මේ ඩාර්ක් වෙනවා. හරි. දැන් මම මේක පාවිච්චි කරපොත් මේ ඇහි බැම මම පුතාලා දන්නවා සමහරට ඇහි බැම වල එහෙම ටිකක් මේකෙදි මේක මගේ අතින් වැරදිලා වයිට් වුණා. හරි. කන්ට්‍රෝල් බටන් එක ඔබලා ගියොත් මෙන්න මේක හයිලයිට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. පුතාලට පෙන්නත් පෙනේ දැන් මේ පැත්තේ තියෙන ඇහි බැමත් එක්ක ගත්තාම මේක ෂාර්පන් වෙලා තියෙනවා. මෙතන මේ ලයිට් වෙලා තියෙනවා. රයිට්. ස්පොට් කැන් හීලින් පාවිච්චි කරලා තව මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. මම පුතාලට මේ ඉමේජ් එකත් එවනවා. මේ ඉමේජ් දෙකම බලන්න තනියම මෙන්න මේ කියන ටූල්ස් වලින් පුතාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේක යූස් කරන්න කියන එක බලලා හදන්න පුළුවන්ද කියන එක. රයිට්. ඉතින් එහාට ගිහිල්ලා මට තව පොඩි දේවල් කීපයක් කියලා දෙන්න ඕනේ. දැන් මේ අපි කතා කරේ තනි ටූල්ස් ගැන. හරි? තනි ටූල්ස් ගැන. ඊට පස්සේ කලර්ස් ගැන. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් දැන් මෙන්න මෙතන තමයි ඔයගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් ෆෝග්‍රවුන්ඩ් එක තියෙන්නේ. රයිට්. ගත්තොත් මේ පසුබිම සුදු මතු පිට බ්ලැක් මෙන්න මේ ෆෝග්‍රවුන්ඩ් බෑග්ග්‍රවුන්ඩ් කියලා තියෙනවා. දැන් මේ අපිට ඕනනම් අපි උදාහරණයක් හිතමු. අපිට මේ ගර්ල්ගේ ලිප් එකේ කලර් එක සිලෙක්ට් කරගන්න ඕන නම් හරි කලර් පිකර් කියන එකෙන් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේකෙන් මට මේකට අදාළ වර්ණය ක්ලික් කරොත් පොතලට පෙනේ මෙන්න මෙතනදී මේ ඒ වර්ණය සිලෙක්ට් වෙලා තියෙනවා ෆෝග්‍රවුන්ඩ් එකට. එතකොට මේ ලිප් එකේ වර්ණය තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි කතා කරා කොහොමද මේක එන්නේ කියලා RGB මෝඩ් එකේ මෙන්න අපේ කෝඩ් එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට කොහේ හරි දැක්කොත් එහෙම වර්ණයක් ඒක හොඳයි කියලා හිතුනොත් අපිට ඒක කොහොමද ගන්න කියන එක අපි කතා කරා. So we can use a color picker tool to pick any color of an image. Now let's say I want to get this green color. I can just click it here. So you can say, okay, this is the green color. Right? If I click somewhere here, yes, again, you can select it. It's very important sometimes to use with GIMP. And happy to make a color picker tool කියන එකත් කතා කරා. ඊළඟට අපි දැන් උදාහරණයකට simple card එකක් ගත්තොත් අපි හිතමු අපිට ඕනේ බොහොම මේ සරලව කාඩ් පතක් හදන්න. GIMP අපිට බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. right? අපිට ඉමේජ් එකක් තෝරගෙන ඒ ඉමේජ් එකට අපිට බොහොම ලේසියෙන් අපිට අවශ්‍ය ටෙක්ස්ට් එකක් දෙන්න පුළුවන්. ඉන්න මම
තව ඉමේජ් එකකට ඕපන් කරන්න ෆයිල් ඕපන් මම මේ රෝස් කියන ඉමේජ් එක ඕපන් කරනවා right මම අය පාරක් ඒ ඉමේජ් එක නැවත ඕපන් කරන පුතේ මෙතන මම ක්ලෝස් කරනවා හොඳයි අපිට බොහොම පොඩි කාඩ් පතක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතන්න මේකට ටෙක්ස්ට් එකක් ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය නම් පුතාට ඒක බොහොම ලේසියෙන්ම කරන්න පුළුවන් ටෙක්ස්ට් එකක් ඉන්ක්ලූඩ් කරන එක මෙන්න මෙතන තියෙනවා පුතේ ටෙක්ස්ට් ටූල් කියන එක අපිට ක්ලික් කරලා ටෙක්ස්ට් ටූල් එක ගන්න පුළුවන් එතකොට මේ ටෙක්ස්ට් ටූල් එක ගත්තාම මෙතන තියෙන පුතේ ෆොන්ට් එක මොකද්ද ඒකේ සයිස් එක මොකද්ද කලර් එක මොකද්ද පුතාලා Word Excel sorry Word වලදී කතා කරා කොහොමද මේක තෝරගන්නේ කියලා හරි මම නිකන් උදාහරණයක් විදිහට කහ වර්ණය තෝරගන්න. අපි දන්නවා 00FFFF FF00 ගත්තොත් පියෝ yellow කලර් එක අපිට ගන්න පුළුවන්. ඔන්න කලර් එක අපි සිලෙක්ට් කරා. right. අපි දැන් මේකේ ක්ලික් කරොත් පුතාලට පෙනේ අපිට ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරමු. මම මේකේ සම්පූර්ණම එක චුට්ටක් වැඩි කරොත් හරි. බලමු මගේ මොනවද ෆොන්ට්ස් අපිට තෝරගන්න පුළුවන් තියෙන්නේ කියලා. අපි මූ ටූල් එක ගත්තා. මම මෙතනින් මූ ටූල් එක ගත්ත පොතේ මේක එහා මෙහා කරන්න. මට පුළුවන් මේක අවශ්‍ය තැනට අරන් යන්න. මම මූ ටූල් එකෙන් පොතේ මෙතෙන්ට ගෙනාවා. පුතලට වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න මේ ලේයර්ස් ගැන අපි ඉස්සරහට කතා කරනවා. දැනට මතක තියාගන්න මෙන්න අපේ ඉමේජ් එක තියෙනවා. මෙන්න අපේ ටෙක්ස්ට් එක තියෙන එක ලේයර්ස් දෙකක් තියෙන්නේ. පුතලට පේන මේ රෝස් කියන එක තියෙන්නේ යටම ඊට උඩ තමයි ටෙක්ස්ට් එක තියෙන්නේ. මේකේ ලොක් මේ අයි සලකුණක් තියෙනවා හැක් තියෙනවා අවශ්‍ය නම් මේක උඩ ටෙක්ස්ට් එක අවශ්‍ය නැත්නම් අපිට මේක ක්ලික් කරලා අපි ඒක මකන්නේ නැහැ. එතන තියෙද්දිම ඒක නැති කරගන්න පුළුවන්. හරි. අපි තව ටෙක්ස්ට් එකකට යමු. තවත් මම ටෙක්ස්ට් එකක් ගන්න යනවා. ඒකෙදි මම ප්‍රමාණය ගොඩක් විශාල කරන්න කැමතියි. කළා හරි. ඉලක්කමක් ටයිප් කරනවා. අපි 9 වෙනි බර්ත්ඩේ එක තමයි තියෙන්නේ.
දැන් පුතාලට පේන්නේ මේක දැන් තව ටෙක්ස්ට් එකක්. එනවා මේ කියන එක මෙතන ලේයර් එකේ තවත් උඩට ඇවිල්ලා තියෙනවා. හරි. ඔය විදිහට අපේ ටෙක්ස්ට් එක arrange කරගන්න පුළුවන්. කොයි විදිහටද ඕනේ කියන එක. මෙතනින් එහාට කිව්වොත් ඇත්තටම පුතේ ඒකේ තව තියෙනවා පුතාලට මේකේ ඉෆෙක්ට්ස් ගන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකෙදි මම ටෙක්ස්ට් එක ගන්න. right. උදාහරණයක් විදිහට කරමු තව ටිකක් තව ෆ්‍රේම් එකක් මේකට ගන්න ඕනේ කියලා මම ෆ්‍රේම් ගන්න මේකට ඕනේ ෆ්‍රේම් එකක් කියලා අපි හිතමු. ඉමේජ් ෆ්‍රේම් එකක්. හරි. දැන් පුතාලට මේකත් මම සේව් කරලා ඕපන් කරලා පෙන්නන්න. හරි. මම ෆ්‍රේම් එකක් ගන්නවා. මට ඕනේ මේක වටේට ෆ්‍රේම් එකක් දාන්න. මම ඕපන් කරනවා ඉමේජ් එකක් ඕපන්. හරි. මෙන්න ෆ්‍රේම් එකක් තියෙනවා. ඕපන් කරා. ඒක හැබැයි පුතේ මම වෙන ඉමේජ් එකක් විදිහට තමයි ගන්න යන්නේ. රයිට්. පුතාලට පේන්නේ නැති ඔන්න ඉමේජ් එක. හරි. මේ විදිහට තමයි තියෙන්නේ. අපි කලින් සතියේ කතා කරා පුතේ අපිට අපේ අවශ්‍ය කොටස් ටික සිලෙක්ට් කරන්න පුළුවන්. පුතාලට මතක නම් මෙතනදී මම කරන්න යනවා select by color නෑ fuzzy select එකේ. මම fuzzy selecting ඕන ඇතුළ select කරා. මේකදී එළිය select කරා. එකතු කරන්නයි ඕන. ඒක නිසා මම shift එක ඔබලා ඇතුළත් select කරා. දැන් පුතාලට පේනවා ඇති මම select කරලා තියෙන ඇතුළ සහ එළිය. මට ඕනේ මේ frame එක. ඒක නිසා මම මෙතන යනවා select invert කියලා. invert කිව්වහම අන්න මම ෆ්‍රේම් එක විතරක් සිලෙක්ට් වුණා. කොපි කරගන්න මම control C පාවිච්චි කරලා මම ආපස්සට මෙන්න මෙතන ෆ්‍රේම් එකට එනවා. හරි මෙතෙන්ට ඇවිල්ලා මට පුළුවන් control V කියන්න. හරි මේ control V කිව්වට පස්සේ මේක pasted layer කියලා උඩින් තියෙන්නේ. මට මේක විශාල කරගන්න ඕනේ. හැබැයි ඊට කලින් මම කැමති මේක rasterize කරන්න. අපි මෙතනදී enter කරන්න. enter කරා. layer එක paste කරලා ඉවරයි. හරි ඊට පස්සේ මේකේ ප්‍රමාණය අපිට පුළුවන් වෙනස් කරගන්න. හරි මම rectangle tool එකෙන් මේ උඩු කරන්නම් පුතේ මේ වෙනසක් වුණා. right ඒකට වෙනම layer එකක් ඕනේ. ඔන්න pasted layer එක දැම්මා. ඊට පස්සේ මේක මම select කරලා මෙන්න දැන් අපි move button එක ගත්තොත් ඔන්න අපිට අරයි යන්න පුළුවන්. මට ඕනේ frame එක වටේටම ගන්න. උදාහරණයක් විදිහට මම කියන්නම් මේක select එක ගත්තොත් මේක selected මට ඕනේ transform selection කියන එක තමයි මට මේ හොයාගන්න උත්සාහ කරන පුතේ. මම මේක right මට මේක මට මේක ප්‍රමාණය වෙනස් කරන්න පුතේ. මේක ප්‍රමාණය right click transform selection මම select all select none නෑ
අපි මේක රයිට් ක්ලික් කරලා බලමු මේක හරියට. Transform ඉල්ල ඒක පුතේ අතරම මට කරන්න ඕනේ මේක ප්‍රමාණය විශාල කරන්න. Okay, we have to transform selection. මම මේකින් කෙලිම බැක් එකට ගියොත් control Z එකකින් ඔක්කොම යන්නේ. ඔයාලට පේනවා ඇති මම මේකින් ආපස්සට යනවා. කලින් කරපු ටික. right. මෙන්න මෙතනින් තමයි අපි පටන් ගත්තේ. එතකොට මේකේ මුලින්ම අපි කරේ පොතේ හරි මේක අනිත් පැත්තට හැරෙව්වා. මේ අනිත් පැත්තට හරවන ටූල් එක අපි ගත්තේ මෙතනින් මේ rotate කියන එක. මෙතනින් මේ rotate කියන එක අරගෙන මෙන්න මේ rotate කියන එක අරගෙන අපිට මේක select කරාට පස්සේ මෙතනින් අපිට manually හරවන්න පුළුවන් මෙහෙම. හැබැයි මම දන්නා මේක අංශක 90ක් කියලා ඒ නිසා මම මෙතනට දුන්නා 90 degrees of angle and rotate on image එක ගත්තා. ඊට පස්සේ මම මේ frame එක විශාල කරා ඒ ප්‍රමාණය විශාල කරන්න අපි scale කියන එක පාවිච්චි කරේ මේක click කරලා අපිට අවශ්‍ය ආකාරයට මේක drag කරලා හදාගත්තා. move tool එක පාවිච්චි කරා ඊට පස්සේ ඔන්න අපිට ඕන විදිහට පල්ලෙහාට ගත්තා. ගල්ගේ පින්තූරෙන් මම ගන්න උත්සාහ කරේ මම මෙතනදි කරේ rectangle tool එක පාවිච්චි කරලා අපි ගර්ල් අවශ්‍ය විදිහට අවශ්‍ය කොටස මම select කරගත්තා. මේකේ image එකේ මේ විදිහට අපි control C copy කරගෙන අපහුව මේකට ඇවිල්ලා මේකේ control V එකක් දුන්නා. ඒ දීලා මෙතන new එක ගන්න ඕනේ නැත්නම් මේක paste වෙන layer එක ඉන්නේ අර කලින් layer එක උඩට ඒක නිසා මම මෙතන new layer කියන එක ගත්තා. ඔන්න select වුණා. හැබැයි අපි දන්නවා දැන් මේ image එක frame එකට fit වෙලා නැහැ චූටි. ඒ නිසා පාරක් මම මේ select වෙච්ච එකෙත්
තෝරලා මේක තව චුට්ටක් හයිට් කරලා මූණ මම ටිකක් විශාල කරා. rotate tool එකේ මම මේක අරගෙන උඩට. නමුත් අපි දන්නවා මේකේ ගර්ල්ගේ පින්තූරේ තියෙන්නේ මේ ෆ්‍රේම් එකෙන් උඩ. ඒක නිසා අපි මේක මාරු කරගන්න ඕන. හරි එතකොට කරන්න යන්නේ මේ ගර්ල්ව කියන එක නා පල්ලෙහාට ගන්න මෙන්න මේ arrow එකෙන් layer එක පල්ලෙහාට ගන්නවා. හරි අන්න දැන් පල්ලෙහාට ගියා. දැන් ගර්ල්ව අපිට freely move කරන්න පුළුවන් කිසිම වෙනසක් නැතුව මේ frame එක ඇතුලේ අපිට අවශ්‍ය ප්‍රමාණයට එනකන් ඔහොම මේක කරලා. හරි මතක තියාගන්න හැබැයි යටින් නොපෙනෙන ආකාරයට හදන්න ඕන frame එක. අන්න එතකොට අපි මේ දෙකම ආවා. ඊට පස්සේ අපි කතා කරේ කොයි විදිහටද මේක move කරන්න කියලා අපිට අවශ්‍ය layers වලට ගිහිල්ලා move කරගන්නවා අපිට ඕන අගය. ඊට පස්සේ මම happy birthday කියන එකත් ඔය වගේ එතනම් පොඩ්ඩක් අපිට ඉස්සෙල්ලා පැටලුණා. එනදී අපිට අකුරු ටික තේරෙන්න ඕන අන්න හරියට. ඒක උඩට ඒකත් අපිට ඇත්තට උඩට ගන්න ඕන layer එකේ. අපි මෙතනින් උඩට ගත්තොත් දැන් හරි. මේක ක්ලික් කරද්දී happy birthday layer එක select වෙනකන් ඉන්න. මගේ කේ rose කේ අන්න දැන් හරි happy birthday layer එක දැන් ඒක move වෙනවා. right. අන්න විදියට අපිට ඒක මේවා කරගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන පියවර විදියට මම කිව්වේ මේක save කරන්න පුළුවන් file save. එහෙම නැත්නම් අපිට ඒක බලා ගන්න පුළුවන් විදිහට නම් file export as කියලා ගිහිල්ලා අපි birthday card export කරනවා. මගේ කලින් එක උඩම මේක මම save කරගන්නවා. හරි. දැන් මම ආපස්සට ගියොත් මගේ folder එකට උඩට පේනවා ඇති මේ තියෙන්නේ මම දැන් convert කරපු image එක. Hope you understood how we could work in multiple layers, right? Any questions? Going to open the file again. අපි rose එක මුලින්ම පටන් ගමු. Right, I am opening this. Okay, this is my original one. And I'm getting the frame. In a frame එකේ I did couple of things. මම select none කියන ඉස්සලම මේකෙදි මම කරේ මෙන්න මේකේ frame කොටස තෝරගන්න ඕනේ. මේක ලේසි මම trick එකක් use කරා. මොකද trick එක මම මේකේ මැදයි එළියයි select කරලා ඒක invert කරා. තේරුණාද? මේක තෝරන්න බෑනේ. මේක තෝරන්න ගියොත් කරදරයි. මේක අමතර හැඩතරයක්. ඒ වෙනුවට මම මේ සුදු පසුබිමයි මේ පැත්තයි select කරලා මම inverse කරා. මම ඒක කරේ පුතේ මෙන්න මේ fuzzy select tool එක click කරා මැදට පුතාලට පෙනෙන fuzzy එක අපි fuzzy select තමයි. ඔව්. මේ මැද කියන එක click කරා. ඒතකොට මැද select වුණා. outside එක select කරා. මම මේක shift එකකින් outside. ඒතකොට මම මේ දෙකම තෝරලා තියෙනවා. ඒතකොට ඇතුළ සහ එළිය දෙක. මම මේක ගියා select inverse. ඒ invert කියලා කියන්නේ එතකොට මේ මට frame එක දැන් select වෙලා තියෙන්නේ. මම ඊට පස්සේ edit copy කරා. මගේ image එකට ගිහිල්ලා edit paste. මේ paste කරා මතක තියාගෙන මෙන්න මෙතනින් new layer එකක් ගන්න. එහෙම වුණොත් එහෙම නැති වුණොත් සාමාන්‍ය මේක මේ කලින් image එකටම සම්බන්ධ වෙනවා. එහෙනම් සම්බන්ධ නොවි වෙනම තියාගන්න ඕන. මම මෙතනදී ක්ලික් කරා වෙනම එකක් විදිහට අපිට ලැබුණා. ඔච්චරයි. හරි දැන් අපිට ඕන තැනකට මේක අරන් යන්න පුළුවන්. මම ඊළඟට කරපු එක මේ rotate එක එකත් අය පාර මතක් කරොත් rotate tool එක පාවිච්චි කරලා මේක select කරලා අපිට අවශ්‍ය අංශ ගන්න පුතාලට පුළුවන් decide කරන්න. උදාහරණයකට මට මේ විදිහට ඕන place කරන්න පුළුවන් frame එක. හරි. මේ විදිහට අපිට frame එක place කරලා තියන්න පුළුවන්. මම මෙතනදී අත්‍තරව තෝරගත්තේ අංශක 90 කියන එක දාන්න නිසා මම හරියටම ඕන අනිත් පැත්තට කියලා අහන්න ඔය විදිහට ගත්තා. ඊට පස්සේ මම ඒක ස්කේල් අවුට් කරා. පුතේ මේක ක්ලික් කරලා අපි ඩ්‍රැග් කරා. මේ ෆ්‍රේම් එක ඕන විදිහට ඒක එන්ටර් කරා. හරි දැන් මම මූව් කරොත් මට ඕන තැනකට මේක මේ උදාහරණයකට මට මේ ෆ්ලවර් එක ෆ්‍රේම් එක වගේ විදිහට පෙන්වන්න පුළුවන්. right. main
GIMP user interface එක ගැන කතා බහ කරා. අපි ඊට පස්සේ toolbox එකේ ප්‍රධාන ටික පොතේ කතා කරා. Rectangle tool. It select the required areas as square or rectangle region. ඒක කොටසක් විදියට ගන්නවා. මම මේකෙම සිංගල මීඩියම් එකත් මෙහෙම බලන්නම් පොතේ. දෙකම එකට ගියොත් මට ලේසි. rectangle tool එක අපි බැලුවොත් මේ rectangle tool එකේදී උන්නේ අපිට අවශ්‍ය කොටස චතුරස්‍රාකාර හැරේ ඍජු කෝණාශ්‍ර හැරේ තෝරගන්න තමයි පාවිච්චි කරන්නේ. ellipse tool එක අපි පාවිච්චි කරා elliptical shape එහෙම නැත්නම් circular shape එකකින් තෝරගන්න ellipse ආකාර හැඩේ එහෙම නැත්නම් circular වෘත්තාකාර හැඩෙන් තෝරගන්න තමයි මේ හැඩේ පාවිච්චි කරේ. මම හිතන්නේ ඒ ටිකම කතා කරා අපි. ඊට පස්සේ free tool අපි කතා කරා. free tool එක අවශ්‍ය කොටස අවශ්‍ය හැඩ තලින් අපිට ගන්න පුළුවන් කියන එක. පස්සේ tool එක අද මම පාවිච්චි කරලා පෙන්නන එක trick එකකුත් එක්ක කොයි විදිහටද ගන්න කියලා අර පසුබිම සහ නේද මැද කොටස අරගෙන frame එක select කරන එක අපි කතා කරා. එකම වර්ණයෙන් කොට සම්බන්ධ කරන්න පුළුවන්. by color මම කලින් සතියේ කතා කරා පුතේ. ඒ වර්ණයෙන් අපිට තෝරගන්න ඕන එක. So we discuss how to use by color. Sisa I didn't explain create parts to shapes parts හඳගන්න පුළුවන්. advanced parts අපි කතා නොකර නිසා මම වැඩිපුර මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. foreground අපිට object select කරගන්න පුළුවන් foreground එකේ තියෙනව මොනවද කියන එක. අපි ඇත්තටම මෙන්න මේ ටික detail විදිහට කතා කරා මුල් මේ අදහස් පහම අපි හොඳටම කතා කරලා තියෙනවා. ඊට පස්සේ brush tools වලදී අපි bucket fill කතා කරා. right bucket fill එකේදී අවශ්‍ය කොටසට වර්ණයක් දෙන්න කොහොමද කියන කතා කරා. blend tool එක අපි ගිය සතියේ කතා කරා. we talk about blend tool. වර්ණ සම්මිශ්‍රණයක් කියන එක දෙන්න. pencil tool, paint brush, eraser අපි මෙන්න මේ ටික හොඳටම කතා කරා. airbrush ink මම කතා කරේ නැහැ. නමුත් පුතාට මේ ටික try කරන්න පුළුවන්. so you can try these. spray කරන අදහස ගන්න. right ඒ ටික මේකෙන් ගන්න පුළුවන්. මේ දෙක try කරලා බලන්න. ඊට පස්සේ අද දවසේ මම කතා කරා today I talk about the clone and heal tools. Clone last time I discussed. Heal tool, copy pixels and then irregularities, remove unnecessary colors and spots. That's a heal tool. එතකොට අපි එතනදී කතා කරා පුතේ කොහොමද නොගැලපෙන වර්ණ කොටස් නිවැරදි කරන්නේ කොහොමද කියන එක මෙන්න මේ ටික කතා කරා. perspective clone කියන එක මම කතා කරේ නැහැ පුතේ. clone මේ වල කතා කරන්නේ කොහොමද කියන එක තමයි මේකදී කතා කරේ. ඊට පස්සේ මේක මතක තියාගන්න ටිකක් ඇඩ්වාන්ස් යූස් එකක්. ඊට පස්සේ blur sharpen කතා කරා අඳුරු කරන්න හෝ වර්ණය අවම කරන්න අපි පාවිච්චි කරන්න පුළුවන් මේක. ඊට පස්සේ ස්මච් එක ග්‍රාෆික් එක බොඳ කරන්න පුළුවන්. මේ දෙක ඔයගොල්ලෝ try කරලා බලන්න. මම dodge burn වලට කරා ආලෝකවත් කරන එකයි burn එකකින් අඳුරු පැහැ ගන්නන එකයි දෙක අපි කතා කරා. so we discuss how we could use dodge and burn to light the colors or dark the colors. move tool එක අපි use කරා එහා මෙහා ගෙනියන්න පුළුවන්. align එක මම කියලා දුන්නේ නැහැ. මම ඒක කියලා දෙන්නම්. align කියන එක සහ crop කියන එක අනවශ්‍ය කොටස් ඉවත් කරන්නේ කොහොමද කියන එක මේ tool දෙක මම කියලා දෙන්නම්. rotate එක අපි කතා කරා, scale එක කතා කරා, shear perspective කතා කරේ නැහැ. advanced users පුතාලට මේක try කරලා බලන්න පුළුවන්. ඒ හැඩතලයේ අපිට අවශ්‍ය දැන් මේක හරි සමානව වෙනස් වෙන එක අසමානව වෙනස් කරන්න තමයි තියෙන්නේ. then finally other tools path අපි කතා කරේ නැහැ. තෝරාගන්න වෙනස් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. color picker මම පෙන්නුවා පුතාලට. so how to get any color you want from a picture. color picker tool එක magnify කතා කරා. measure අපි කතා කරේ නැහැ සහ text එක කතා කරා. එහෙනම් මෙන්න මේකේ කීපයක් මට කියලා දෙන්න තියෙනවා. මම ඒකත් ඉක්මනටම කියලා දීලා ඉන්නම්. right. එහෙනම් මම GIMP එකට යනවා. මට බැරි වෙච්ච කිහිපයක් පුතාලට කියලා දෙන්න. එකක් තමයි මෙන්න මේකේ අපි කතා කරා measure tool එක ගත්තොත් මේක ගොඩක් වෙලා උමනා වෙන්නේ මේකේ දිග පළල අපිට ඕන වෙනවා. උදාහරණයක් විදිහට මේ points දෙකක් අතර දිග ප්‍රමාණය මොකක්ද කියන එක අපිට මේක measure කරගන්න පුළුවන්.
තොට අපිට ඕන දිග ප්‍රමාණය අනුව තීරණය කරන්න පුළුවන් අපිට අවශ්‍ය වෙන ඊට ප්‍රමාණය පුතරට පේනවා ඇති මෙතන කෝණය පවා ඒකී එයා සිලෙක්ට් කරගන්නවා මේෂය එකේදී තොරතුරක් විදිහට අපිට මේක ගන්න පුළුවන් මේ දිග ප්‍රමාණ පුතාලා යටට ගත්තොත් මේ සිලෙක්ට් වෙච්ච එකේ මෙතන පෙන්නනවා පික්සල්ස් කොච්චරක්ද අංශක කීයක් මේක ඇවිල්ලා තියෙනවද කියලා මේක ගොඩක් වැදගත්. දැන් රොටේට් කරද්දී උදාහරණයක් විදිහට ඇල වෙලා තියෙන පින්තූරයක් කෙලින් කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි? දැන් උදාහරණයක් විදිහට මම ගන්නම් මේක රොටේට් වෙච්ච එකක් නෙමෙයි. රොටේට් වෙච්ච එකක් කෙලින් කරගන්න ඕන. අපිට ඒතරදී ඩිසයිඩ් කරන්න පුළුවන් කොච්චර ඇන්ගල් එකකින් ඕන වෙනවද කියලා. අපි මේක ගමු. උදාහරණයක් විදිහට අපි කියමු අපි හිතමු මෙන්න මේ රෝස මල කියන එක මට කෙලින් හරව ගන්න. මේ රෝස් මල කියන කෙලින් හරන අපි දන්න මේ නටුවේ තියෙන ඇන්ගල් එක අපිට මේ විදිහට ගන්න පුළුවන්. we can select the angle. මේක ඇන්ගල් එක කියනවා 17.95යි කියලා. එහෙනම් අපි මේක රොටේට් කරගත්තොත් රොටේට් හරි. ඒතර මේකෙදී අපි මේක රොටේට් කරගන්න ඕන. අපි කලින් කිව්ව 17ක් විතර දල වශයෙන් තිබ්බේ. ඒතර ඇන්ගල් එක 17ක් අංශක 17ක් තිබුණේ. එතකොට අපි හිතුවොත් මේ අනිත් පැත්තට රොටේට් කරනවා කියලා. හරි? එතකොට පුතාලා දන්නවා දැන් 17ක් දැන්ටම රොටේට් වෙලා තියෙන අංශක 90ට හරවන්න 90න් 17ක් එන්න ඕනේ. ඒතර දල වශයෙන් කිව්වොත් එහෙම 80යි 73ක්. right? මම බලමු 73 කියන එක දුන්නොත් right? අන්න අංශක 90ට මේක හැරුණා. right? අනේ ඒ වගේ අපිට මේ ඉමේජ් එක අනුව මේ රොටේට් වෙන්න ඕන ඇන්ගල් එක එහෙම ඩිසයිඩ් කරන්න මෙෂර් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි උදාහරණයක් විදිහට මම මේක ආපහු අයින් කරනවා කරලා අන්ඩු කරමු. රොටේට් එක අපි අයින් කරමු. උදාහරණයක් විදිහට මෙන්න මේ නටුව මට කෙලින් ගන්න ඕන නම් මට පුළුවන් measure tool එක පාවිච්චි කරන්න. I can select measure tool. නේද? ඒ ඇන්ගල් එක මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ අනුව මට ඩිසයිඩ් කරනවා මේකත් දල වශයෙන් ගන්නම තමයි 16.9 ගන්නක් වයින්. අපි වෙනත් එකක් බලමු. right මේ කොලේ කෙලින් ඕන නම් right අන්න මම measure කරා. right අංශක 30ක් ඒ කියන්නේ අපි 60ක් rotate කරා නම් මේක කෙලින් එන්න ඕනේ. එන rotate කරන්න ඕන ප්‍රමාණය අපි හොයාගත්තා. rotate ඇවිල්ලා නේද? මෙන්න මෙතන මම දානවා අංශක 60ක් කියලා. නේ කොලේ කියන එක කෙලින්. එතකොට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නම් 60ට ආවේ නෑ මම හරි මම වැරද්දක් කරගන්න ඇති. පාරාමීටර් ටූල් එකෙන් යම් බලන්න මේක අංශක කීයක්ද කියලා. ඔව් අංශක 30ක් දීලා තිනවා මේ පැත්තේ නම්. මෙතන ඉඳන් 30ක් ඒ කියන්නේ අංශක 30ක් හැරුණා නම් ඇති. එහෙනම් අපි රොටේට් එකට ගිහිල්ලා right මම මෙතෙන්ට අංශක 30ක් දෙන්න. right අන්න මේක අංශක 90ට ගත්තා. එහෙනම් මේ alignment වැදගත්. දැන් උදාහරණයකට අපි පින්තූරයක් ගත්තී අපි පොඩ්ඩක් ඇලට හැදිලා වැරදිලා ඇල වෙලා නම් පින්තූරේ කෙලින් කරන විදිහ ඔන්න මම කතා කරා. So we discuss how to align the picture. right දැන් අපි ඊළඟට ගියොත් මම alignment ගැන කතා කරා. අර එකක් තිබ්බ aligning images කියලා. මට ඒකත් හොඳ දෙයක් නිසා පෙන්වන්න ඕනේ. aligning images align සර් මූව් කරන විදිහ ආයෙ පොඩ්ඩක් කියලා දෙන්න සර්. කොයි move කරන එකද පුතේ? මේකේ සර් ක්‍රොප් කරපු ඉමේජ් එකක් සර්. crop කර ඕකේ මම මෙතෙන්ට එන්න හරි right දැන් මම මෙතනදී මම alignment එක පුතාලට කියලා දෙන්න අනික් ඒවාට යන්න කලින් මට කියලා දෙන්න ඕනේ කී කොහොමද ඒක කරේ කියන එක මට දෙන්න gradient නෙමෙයි alignment ඕන එක ගත්තොත් එතනින් ගියොත් අපිට පෙන්වන්න ඕමනා උන්නේ alignment එක ඒක right ඒක crop tool එකත් කිට්ටුව තියෙනවා මම හිතන්නේ මෙන්න මෙතන right right මේ තියෙන alignment right හොඳයි දැන් මෙන්න මෙහෙම තිබුණා
මම මේක පොඩ්ඩක් වෙනස් කරනවා මේක කලින් අපි දැන් මේක සේව් කරලා තියෙන නිසා මූ ටූල් එකේ මම මේ ෆ්‍රේම් එක නේද මේ ෆ්‍රේම් එක මෙහෙම වෙනස් කරලා තියෙනවා අපි හිතමු මෙන්න ඉමේජ් දෙක තියෙනවා right අපිට align කරන්න ඕන alignment කියලා කියන්නේ දැන් අපි මේක select කරොත් අපිට ඕන එක මම ඉස්සෙල්ලම select කරනවා මම මෙතනදී එකකට වඩා select කරගන්නවා නම් හරි එතකොට මේ මොනවද තියෙන්නේ කියන එක අපි select කරගන්න ඕනේ උදාහරණයක් විදිහට මේකෙදී අපි align කරන්න මෙන්න මේක තෝරගත්තා බලමු කීපයක් කොහොමද select කරගන්නේ කියලා හරි මේකෙදි මේක select කරනවා අපේ දෙන්න ඒකත් මම චුට්ටක් බලලා කියන්න අපිට ඕනේ පුතේ මෙතනදී select කරන්න multiple layers හරි අපිට layers කීපයක් එකට එකතු කරන්නයි ඕනේ හරි මේක කරන්න අපිට මේ layers ඔක්කොම එකට එකතු කරන්න ඕනේ හරි මේක එකට එකතු කරන්න ඕනේ ඊට පස්සේ right චේන් කරලා ඉන්නවා right හරි dockable කියලා කියනවා මම මේක පෙන්නන්න කොහොමද කරන්න කියලා right ඉන්න පුතේ මෙන්න මේ දෙක දැන් අපිට ඕනේ මෙන්න මේ දෙක අලයින් කරන්න මොකද මේ ගර්ල්ගේ පින්තූරය සහ ෆ්‍රේම් එක මේක පුතේ dockable කියලා කියන අපි මේ දෙක එකට සම්බන්ධ කරන්න ඕනේ හරි මෙතින් චේන් මෙන්න මේ අපි එතකොට මේ ගර්ල්ගේ පින්තූරය මෙතන තියෙන මෙන්න මෙතන ෆ්‍රේම් එක තියෙනවා පුතේ මෙන්න මේ පොඩි චේන් එකක් තියෙනවා මේ චේන් එකකින් අදහස මේ දෙක එකට සම්බන්ධ කරා කියන එකයි දැන් පුතාලා මූව් කරොත් මේ දෙකම එකට තමයි මූව් වෙන්නේ right now දැන් අපිට මේක align කරන්න ඕන alignment එකේදී මම align කියන එක තෝරගත්තොත් මේ alignment එක මෙන්න මෙතෙන්ට එනවා කොතෙන්ද align කරන්න කියලා අපි උදාහරණයක් විදිහට center align කරොත් නේ අපිට decide කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි selection කියලා ගත්තොත් මේ දෙකම select වෙන්න ඕනේ අපි බලමු alignment එක first item image the selection making up character පොඩ්ඩක් දෙන්න පුතේ අපිට ඕනේ පුතේ ඉස්සෙල්ලාම and right chain එක activate කරන්න ඕන chain කරන්න ඕන ඊට පස්සේ control and B okay control එකත් එක්ක B කිව්වහම මේක එන්න ඕනේ alignment tool එක shift right right control B අපි අරගෙන තියෙනවා වෙන එකක් ගමු alignment tool එක හරි ඊට පස්සේ shift එකත් align කරලා තියෙන්නේ alignment click කරනවා පෙන්නන්නේ නැහැ මම හිතන්නේ මේක selection එකේ ප්‍රශ්නයක් තියෙනවා අපිට මම අනික් ඒවා අයින් කරොත් දැනට අපිට මේ දෙක තමයි ඕන වෙන්නේ
මේ දෙකම සිලෙක්ට් වෙනවා පොතේ අලයින්මන්ට් එකේ හතරක් වෙනත් පාගන්න පුළුවන් විදිහට මේ title ඉන්නේ active layer අපි ගමු active layer මම active layer තියෙන්නේ frame එක වැඩ කරන්නේ පුතේ alignment එකේ issue එකක් තියෙනවා මම හිතන්නේ මම අනිත් දවසේ හරියටම බලලා පුතාලට කියලා දෙන්න චින්ත එකේ මේක කොහොමද කරන්නේ කියලා. සර් මගෙත් එහෙම වෙනවා. right ඉන්න බලන්න පුතේ ඒක නෑ මෙහෙමයි පුතේ එක මේ බලමු කොහොමද කරන්නේ කියලා. right right ඒක සිලෙක්ට් වෙලා නැති හින්දා මේක ඩිසේබල් වෙලා පේන්නේ. දැන් මේක මෙහෙම සිලෙක්ට් වෙලා තියෙනවා. right දැන් හරි මෙන්න සිලෙක්ට් වුණා. හරි පුතේ මෙන්න මෙහෙමයි. දැන් මේකෙදී මේක සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක සිලෙක්ට් කරා. පුතාලට පේනවා ඇති දැන් මම මේකත් අන්න හරි. right අය පරමුණේ දයන්න. මම හිතන අපිට චේන් කරන්න ඕනෙත් නැද්ද? දැන් මම චේනින් අයින් කරන්න බලන්න. දැන් මේක ක්ලික් කරා. එකත් එක්ක ඔව් සිලෙක්ට් වුණා. ඔන්න සෙන්ටර් අන්න හරි. මේක චේන් කරන්න ඕනෙත් නැහැ. අය පාරක් මම මුලින් ඉඳන් ගියෝ. So let me go from the beginning. Let's say we have two images. What you have to do is you click the first one. අපි move මේ selection කියන එක මේ alignment කියන එක තියෙන්නේ. මෙන්න මේක click කරා. ඊට පස්සේ shift එක ඔබාගෙන you press shift and click the other image. ඊට පස්සේ පොඩි dots වලින් මේක මේ select වෙලා කියලා පෙන්නනවා. Now you can change alignment. Center. Right? Center කරාම got align. Now we can have others as well. Right? Let me put 9 as well. Let me select 9 as well. Shift and click. Okay, 9 is selected. Let me put to the center. Right? ඒකේ ප්‍රශ්න උනේ පුතේ 9 තියෙන යට එකයි. මම 9 කෙනෙක් උඩට ගේන්න. Now you can see. This is center line. හරි. අපි ඊට පස්සේ කෙරවලට ගමු. දැන් මේ තුනම සිලෙක්ට් වෙලා තියෙන නිසා අපිට ඕන එකක් try කරලා බලන්න පුළුවන්. This is bottom line. Right. ඊට පස්සේ center line. How you may get different alignment. Side. Again center. Right. Here also we can say center. Right. Perfectly match. හරි. එහෙනම් මම alignment එකක් පුතාලට කියලා දුන්නා. එහෙනම් මතක තියාගන්න ඕන තමයි layer එක අපි alignment එකකින් click කරලා shift එකෙන් select කරන්න ඕන. අපිට align කරන්න ඕන objects. දැන් ඕකේ මේ අපි rows එකක් ගත්තොත් rows path එකක් අරගෙන අපි හිතමු මට ඕනේ මේ rows එක හරි මැදට මෙයාව ගන්න. මම rows එක select කරලා relatively active layer කියලා කිව්වා. හරි මැදට ගන්න ඕන. when we click the rows කියන එක select කරා මම අනික් objects ටිකත් shift එකකින් select අපිට select කරන්න පුළුවන්. 9 එකත් use the rows and then this one and the 9 and the girl. Right. I don't know whether the girl is selected, but anyway, let me make it center. Girl can select. Now I'm going to select girl as well. Let me make it center. Harima method that made it. Hari method let me make center middle as well. Harima
පැදට අපි මේක ලයික් කරලා තියෙනවා. එහෙනම් පුතාලට පේනට අපි alignment කියන එකත් මම පුතාලට කියලා දුන්නා. How to make use of alignment. Anything else? අපි 2D animations වලට යන්න පුතේ. ඒකට අපිට දීලා තියෙන software එක Vectorial Photo කියන එක. මේක download link එක මම එවුවා පුතාලට. මේක download කරලා run කරද්දි මේ වගේ interface එකක් පුතාලට එනවා. දැන් බලමු කොහොමද අපි ඒක install කරන්න කියලා. අපි next යනවා. මම කිසිම දෙයක් වෙනස් කරන්න ඒ නිසා පුතාලට ගෙලිම next යන්න ඕන install එච්චරයි. දැන් පුතේ මේ වගේ interface එකක් තමයි ඔයාලට එන්නේ animations ගැන කතා කරන්න. So you are getting this interface. Now before we start 2D animation, we should know how we create animations, right? So an animation is nothing but you create a set of images we put together. Again, images ගොඩාක් අපි පොඩි වෙනස්කම් ගන්න එකතු කරොත් it becomes animation, right? It's nothing but set of images when you put together we see it as an animation, right? අපි movie එකක් කියලා ගත්තොත් movie කියලා කියන්නේ images ගොඩක්. ඒක ගොඩ වේගයෙන් වෙනස් කරද්දී අපි හැට පේන මේක animation එකක් විදියට. ඒකම තමයි අපි මෙතනදී කතා බහ කරන්න යන්නේ, right? අපි සාමාන්‍ය වල YouTube එකේ ගහුවොත් මේ flip books කියලා මේ අදහසම තියෙනවා. තාමත් කට්ටිය paint කරන මේ flip book animations කියන එක කරනවා, animate කරනවා images එහෙම. හරි. එතකොට මේකදී ඇත්තටම කරන්නේ මේ එකින් එක මේ එකට එකතු කරලා තමයි කරන්නේ. හරි. මම මේකේ වීඩියෝ එකක් පෙන්නුවා. 1 2 3 4 right? මම එකට අදාළව image එකක් මේ තියෙන flipbook animations කියන එක ගොඩක් තියෙනවා පුතේ. මේක කරලා තියෙන්නේ එකින් එක මේ වෙනස් කරමින් චිත්‍ර ගොඩාක් ඇඳලා පුතේ ඒක එක දිගට මේ වගේ play කරගෙන යනවා. ඒ play කරගෙන යද්දී පුතාලට ඒක animation එකක් විදියට පේනවා, right? ඉස්සෙල්ලා අපි බලමු.
Hey guys, so in my last flipbook contest, one of the submissions that I received was from Seth Stalkup, who made these flipbooks about these egg characters fighting each other. And I thought the animation was so good, and I loved the concept for these egg characters, especially with eggs being, so naturally fragile. The idea of them fighting each other is just funny to me. I got in touch with Seth and I asked him to make more. And so he animated this gigantic flipbook. It's 430 pages. Seth also made an origin story flipbook for each character. And we shot a bunch of time lapses of Seth making these flipbooks. Okay, so I have Seth here on Zoom to explain the idea behind this big flipbook and set it up before we flip it. Okay, so Seth, where did you come up with the idea for these egg characters, like in the first place? We used to joke around, and I would say what my different kids in the future would be called when I was little. And I would joke around saying that one of them would be an egg and calling it Fire Egg. A couple years later, we would play this game on our trampoline in our backyard where someone would roll up in an egg and we'd bounce them and they'd go up and we'd try to crack them. Oh yeah, crack the egg, yeah. And then when we first found your videos and we got the kit, I thought it'd be pretty easy to do eggs because they're just circles. And so that's pretty much when it started. I started doing it. What are you holding? What is that wood thing, by the way? I think it's a leg to a table. But Okay. I play it I was like, well, what is that popping in screen? That's funny. So you've made origin story flipbooks for these two eggs, Lightning Egg and Scrambled Egg. So can you explain Lightning Egg's origin? Yeah, there's an egg, and he's in a field, and then he throws up a kite, and then it shows the kite, and lightning strikes it, and it goes all the way down to the egg, and it strikes him, and then you don't see anything, and then you just see the eyes open up, and he has little eyes. Explain Scrambled Egg, his abilities and his origin. Yeah, that one was a little hard to say to do it without doing a bunch of words. It's supposed to be this scientist, and it shows them the egg, a normal egg with huge glasses, and he's standing next to a robot egg, and then the top opens and there's a little eye in it. It was in a factory, and then it explodes, and what it's supposed to be is that it kind of molded with him in the explosion, the robot egg. So then he's half robot and half egg. I can't wait to see what you do next. And now let's take a look at Lightning Egg versus Scrambled Egg. Right. I hope you got it right. So how to create animation. So let's see how we can get this idea to create animation. So animation is nothing, but I told you it's a set of images. අපි කිව්වා මේ animation කියන මහා මුතු දෙයක් නෙමෙයි, images ගොඩක්. එහෙනම් මේ software එක හරහා අපි කරන්න යන්නේ we are going to do the same. ඒතර මෙතන මේ පුතාලට පේනවා මෙතන මේ timeline එකක් තියෙන මේ තියෙන frames හරියට අර flip book එකේ වගේ පුතාලා දැක්කනේ එතනනේ පිටු 400 ගණක් තියෙනවා කියලා කිව්වා. ඒ වගේ මෙතන මේ අපි ඉන්නේ 280 වෙනි පිටුව අර ඒ වගේ. අපිට පුළුවන් එකකින් එක පොඩි වෙනස්කම් කරලා හදන්න. මම සරල පොඩි එකක් කරොත් මම අදිනවා ඔන්න circle එකක්. හරි? circle එකක් යනවා. මම මේක අපි ඉස්සෙල්ලාම කරනවා මේ key frame කියලා එකක් තියෙනවා. මම කියලා දෙන්න මොකද්ද කියලා key frame එකක් හදනවා. ඊට පස්සේ දෙවෙනි එක insert key frame.
කරලා මේ ඉමේජ් එක මම චූට්ටක් වෙනස් කරනවා මේ පොඩ්ඩක් වෙනස් කරා. ඊළඟ එකට ගිය මම මේකත් key frame එකක් කරනවා. චූට්ටක් වෙනස් කරනවා. හරි. ඊළඟ එකට යනවා. අර වගේම මම key frame එකක් දාගන්නවා. හරි. ඊළඟ එකට යනවා. key frame එකක් දානවා. ඊළඟ එකට යනවා. අයත් key frame එකක් දානවා. මම image එක තව චුට්ටක් move කරනවා. ඊට පස්සේ තව key frame එකක් දානවා. හරි. right. ඊළඟ එකට යනවා. තව key frame එකක් දානවා. මුත්‍යක් මං කරේ නෑ. හරි. එයා මේ එළියට මොන්න යනවා. දැන් මම පළවෙනි එකට ඇවිල්ලා බැලුවොත් කොහොමද ඉන්නේ මම ආරම්භක තැන තියෙනවා. මම දෙවෙනි ෆ්‍රේම් එකට යනවා. තුන්වෙනි ෆ්‍රේම් එකට යනවා. පුතලට පේනවා ඇති පොඩි වෙනස්කම් තියෙනවා නේ. මම එක තැනක වැරද්දක් කරලා තියෙන එකයි මේ මෙන්න මේ ෆ්‍රේම් එක. ඒ ෆ්‍රේම් එක අයින් කරමු. දැන් බලමු. මුලින් නම් ගියොත් මෙන්න පළවෙනි ෆ්‍රේම් මොන ඉස්සරහට ගියා ආපස්සට. මේ හතරවෙනි ෆ්‍රේම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඕකේ. අපි කියමු cut frame. නෑ. delete එක බලමු. edit delete frame. හතරවෙනි ෆ්‍රේම් එකේ මගේ චූටි අඩුපාඩුවක් තියෙනවා. remove frame. මං හිතනවා හරිද කියලා බලමු. ඔන්න මම පොඩ යනවා පේනවා පුතාලට. හරි. එහෙනම් පුතාලට මේක ටිකක් වේගින් ගියොත් ඔන්න බලන්න. මේ කම්පියුටර් එක ස්ලෝ හින්දා මේ ප්‍රශ්නේ ආවේ. එහෙම නැත්නම් අපි ප්ලේ බටන් එක දුන්නොත් මෙතනින් මේ ඔටෝමැටිකලි ප්ලේ වෙනවා. දැක්කද? අත් මුලට ආවොත්. right. හොඳයි. එහෙනම් මම ඇනිමේෂන් බේසික්ස් ටික කතා කරා. එහෙනම් මේ අදහස තමයි පාවිච්චි. හැබැයි මේවා කම්පියුටර් ජෙනරේට්. එහෙනම් අර අපි අතින් අඳිනකොට මේක පහසු වෙන්න ඕන. එන්නේ ඒක තමයි මම මේ කියලා දෙන්නේ. හරි මම තව අලුත් එකක් ගන්නවා file new movie. හරි. මතක තියාගන්න මේ key frames කියන අදහස හරි වැදගත්. ඒව තමයි ප්‍රධාන frames වෙන්නේ. මෙන්න පළවෙනි එක ඒක key frame එකක්. key frame. හරි key frame එකක්. ඊට පස්සේ මම හිතුව මෙන්න මගේ circle එක. කලින් වගේම circle එක ඇඳ right. මම දැන් මෙතන බලන් ඉන්නේ මම යනවා තව ඉස්සරහට. right මම මෙතෙන්ට ඇවිල්ලා මෙතන key frame එකක් හදනවා. key කියලා කියන්නේ ප්‍රධාන ඒවා කියන එක. හරි මම create කරා key frame එකක්. sorry. right මම මෙතෙන්ට ආවා key frame එක. අඩෝ කොනම හරි පුතේ බලන්න. හරි මෙතන යමු. ඔන්න අපි circle එක ඇඳ පළවෙනි එක. ඊට පස්සේ අපි මේ හරියට ඇවිල්ලා අපි insert key frame දුන්නොත් අන්න පෙන්නනවා. මම මේක ගන්නවා මෙතෙන්ට. අපි හිතමු මට 180 දෙන්න ඕනේ මෙන්න මේක මෙතෙන්ට. හරි. අතරමැද අපිට කම්පියුටර් කියන පුළුවන් ජෙනරේට් කරන්න කියලා. මම right click කරනවා. මම මේක කියනවා motion tween කියලා. motion tween කියලා කියන්නේ මේ අතරමැද යා ජෙනරේට් කරලා දෙන්න. ඔන්න බලන්න මේ. දැන් આવොත් මෙතනයි විතරයි අපි දුන්නේ. හැබැයි මේක software එකකින් අපිට අතරමැද ජෙනරේට් කරලා දුන්නා. දැන් මම මේක run කරොත් පුතලට පෙනේ image එකේ. right simple animation. it's a illusion. right අන්න මුල්ලේ වැදුනා වගේනේ. හරි ඊට පස්සේ මම ඊළඟ එක දෙනවා තව මෙන්න මේ වගේ තැනකද ගිහලා මම insert key frame මම extend කරන්න යන්නේ. මෙයා මම අරගෙන එනවා මෙතෙන්ට. හරි
create motion to in frame අතරමැද frames ටික generate කරනවා. හරි. ඊට පස්සේ මම තව යනවා මෙතන ඉඳන්නේ. මෙන්න මේ හරියට විතර වගේ මම ඉතලා insert keyframe අර වගේම මට ඕනේ මෙයාව ගෙනිය ගන්න ආපහු මෙතෙන්ට. right? මම අතරමැද මම generate කරනවා create motion to. එහෙනම් මම keyframes හැදුවා අතරමැද motion to in frames හැදුවා. ඒ කියන්නේ motion කියලා කියන්නේ automatically. දැන් බලමු මේක කොහොමද run වෙන්නේ කියලා. ඔන්න මම click කරා. එනවා හරි පුතේ. එහෙනම් මම හිතන්නේ අපි අදට නතර කරමු මෙතනින්.